අවකලනයේදී කලින් කතා කරා දැන් ඒකේ ඇත්තටම හැම ආකාරයක් වගේ කතා කරලා ඉවරයි. මිශ්‍ර ගණනුත් කතා කරා. ඊට අමතරව මම කිව්වා දෙවන අවකලන සංගුණකයේ භාවිතා කරලා නතිවර්ධන හොයන ක්‍රමයක් තියෙනවා. ඒකට තමයි මේ පැහැදිලි කරන්න එන්නේ. ඊටත් ඉස්සෙල්ලා ඒකත් ඕගලන්ගේ විෂය නිර්දේශකයන් 2019 ද අලුතෙන් සිලබස් එකට එකතු කරපු කොටසක්. ඊට අමතරව 2019 සිලබස් එකට අලුතෙන් තව එකතු කරා මාතෘකාවක් සන්තතිකතාවය කියලා. මොකද්ද? සන්තතිකතාවය කියලා. ඒ සන්තතිකතාවය කියන එක උගන්වන්න තියෙන්නේ ඇත්තටම සීමාවලින් පස්සේ කියන අවකලනයට කලින්. ඒ වෙලේ අපි ඒක ඉගෙනුවේ නැහැ. දැන් තමයි මෙතන උගන්වන්නේ. සන්තතිකතාවයත් උගල එක කියන්නේ මට මතක විදිහට කාලච්ඡේද දෙකක් වගේ තමයි විෂය නිර්දේශය දාලා තියෙන්නේ. ප්‍රශ්න කවදාවත් ඇවිල්ලා නැහැ. ඔක 1997 එදා 99 දක්වා සිලබස් එකක් තිබ්බා. 97 99 සිලබස් එකේදී සන්තතිකතාව තිබුණා. එතන ඊට කලින් තිබුණෙත් නැහැ. ඊට පස්සේ තිබුණෙත් නැහැ. 97 99 සිලබස් එකේ නම් පොඩි ප්‍රශ්නයක් දෙකක් ඒ කාලේ අහලා තිබ්බා. දැන් 2019 ඔයගොල්ලන්ගේ සිලබස් එකට දැම්මා කියලා 19වත් 20වත් ඇහුවේ නැහැ. මම මේ කතාව කියමින් එන්නේ ඒ සන්තතිකතාව කියන එකත් අපි කතා කරගෙනම ඊට පස්සේ දෙවෙනි අවකලන සංගුණකයේ ප්‍රස්තාරණ දෙන එකට යමු. හරිද? මොකද සන්තතිකතාවට ලොකු වෙලාවක් කියන්නේ නැහැ. ටිකක් කතා කරගෙන ඉවර කරගෙන යමු. ඔයාලට මතකද දන්නේ මම දවසක් කිව්වා ළමෙක් ඇහුවා මේ ප්‍රස්තාරණ දෙද්දි විභාගෙත් තව ලකුණු දෙද්දි තව පොඩි කොටසක් එන්න ඕනේද කියලා. මම ඒකට උත්තරයක් දුන්නා. ළමෙක් මෙහෙම ඇහුවා සාමාන්‍ය තව ලකුණු 5 ඒවා දෙකක් වගේ මිස් වෙන කෑල්ලක් තියෙනවා සමහර අවුරුදු වලදී. අන්න ඒකත් ඉදිරියේදී කරනවා. එතනට එන්න තමයි මම යන්නේ. අපි අලුතෙන් කතා කරන මාතෘකාව මේ අවකලනයේදීම් පොතේම තමයි කරන්නේ. තව පොතක් ඕනේ කලණයම නිසා සන්තතිකතාව කියලා මාතෘකාවක් කතා කරලා ඊට පස්සේ ප්‍රස්තාරණයේදී ලකුණු දෙන තැනත් එතන විස්තර කරන්න පුළුවන්. ඒකත් විස්තර කරලා දෙවෙනි අවකලන සංගුණකයේ භාවිතයෙන් ප්‍රස්තාර කියන එකත් කරලා තමයි අවකලනයේදී මෙවරෙන්නේ. අද සාපේක්ෂ ප්‍රවේගයත් කරන නිසා මේකයි තව එක දවසක් කරපුවා මේකට සම්පූර්ණයෙන්ම ඉවර වෙයි ඈ. හරිද? දාගන්නකො ඔයා අවකලනයේදීම් පොතේම තමයි ඊළඟ මාතෘකාවක් දාගන්නකෝ සන්තතිකතාව කියලා. සන්තතිකතාව දාගන්නකෝ. සරලවම ගත්තොත් සන්තතිකයි කියලා කියන්නේ සරලවම ගත්තොත් සන්තතිකයි කියන්නේ මොකක්ද වක්‍රයක් ගත්තාම මේ වක්‍රය කැඩෙන්නේ නැතුව තියෙනවා අපි කියනවා සන්තතිකයි කියලා. දැන් සරලව සන්තතිකයි කියන්නේ කන්ටිනියස්. එක දිගටම තියෙනවා. කැඩෙන්නේ නැතුව තියෙනවා සන්තතිකයි කියලා කියනවා. අපි හිතමු වක්‍රයක් අද්දි අපිට එන්නේ මෙන්න මෙහෙම කියලා. මෙන්න මෙතන අර්ධයක් වෙන්නේ නැහැ වක්‍රේ. මෙන්න මේ දෙවෙනි උදාහරණය මෙන්න මෙතනදී මේ වක්‍රය සන්තතික වෙන්නේ නැහැ. හරි මේක සන්තතිකයි. මේක දීලා දෙන මුළු පරාසයම සන්තික. මේකේ මෙතනදී සන්තික වෙන්නේ නැහැ. මේ හරිය සන්තික මෙන්න මේ ලක්ෂ්‍යය අපි නිකන් x සමාන a කිව්වා කියමුකෝ. මේක x සමානයි a හිදී වක්‍රයේ සන්තතික නොවේ. මම ඔයාලට මේ මැත්ස් පැත්තෙන් නෙමෙයි කතා කරන්නේ නිකන් සරලව සන්තිකයි කියන එක අදහස් වෙන්නේ මෙහෙම දෙයක්. ඔයාලට මතක නම් ශ්‍රිත කියන මාතෘකාවේදී අපි කතා කරා කඩමනින් ශ්‍රිත කියලා වර්ගයක්. සමහර ශ්‍රිත කොටස් වලට කඩලා අපි අර දක්වනවා කඩමනින් ශ්‍රිත. ඔය දැන් මාපාංග ශ්‍රිතයක් කියන්නේ කඩමනින් ශ්‍රිත තමයි. සමහර කඩමනින් ශ්‍රිත වල ප්‍රස්තාරණ දෙන්නේ අපිට විභාගය ඇවිල්ලා නැහැ. ඔය පන්ති ඇඳලා තියෙනවා. වැඩි එන්නේ මේ නිකන් ගානක් දෙකක්. සමහර ශ්‍රිත වල ප්‍රස්තාරණ දෙන්නේ ඔන්න ඔහම තියෙන. ප්‍රස්තාර ඔහම එනවා. අපි මේක දෙක කියලා දෙකේදී අර්ධයක් වෙන්නේ නැහැ. දෙකේදී අගේ මෙන්න මේ හරියක. ඔන්න ඔහම ඇඳෙන ප්‍රස්තාර තියෙනවා. ඒතර මේක මේ දෙකේදී සන්තතික නැහැ. හරිද? ඊට කලින් දිගට සන්තික වෙලාද මෙතනදී අර්ධයක් වෙන්නේ නැහැ නේ. අන්න ඒ වගේ ඒවා සන්තික නැහැ. එහෙනම් සරලව වක්‍රයක් පැත්තෙන් ගත්ත සන්තිකයි කියන්නේ මේ නොකැඩි කිසියම් ප්‍රාන්තරයකදී නොකැඩිලා තියෙනවා නම් කැඩෙන්නේ නැතුව ප්‍රස්තාර දෙනවා නේ සන්තිකයි කියලා කියනවා. කිසියම් ප්‍රාන්තරයකදී කොහරි කැඩලා තියෙනවා නම් ඒතර සන්තික වෙන්නේ නැහැ. හරිද? ඔක ඉදිරියට නිකන් ගණිතය පැත්තෙන් තියෙන මම කතා කරන භාෂාවෙන් කිව්වේ. හරි. ඔයා දාගන්නකො මාතෘකාව සන්තතිකතාව කියලා. සන්තතිකතාව කියලා දාලා ඒ යටතේ අපි ලියමු කතා කරන භාෂාව අදහස් ඉස්සෙල්ලාම ලියන්න. කිසියම් ප්‍රාන්තරයක් තුලදී ප්‍රස්තාරයක් බෝඩ් එකේ විදිහට නොකැඩී පවතී නම් එම ප්‍රාන්තරය තුල ප්‍රස්තාරය වරහන් ඇතුලේ වක්‍රය සන්තතික වේ.
හරි. ඒකට පළවෙනි උදාහරණයක් කියලා දාලා ලියන්න. දාගන්නකෝ. x සමාන a සිට x සමාන b දක්වා වක්‍රය සන්තතික වේ. ප්‍රස්ථාරය කැඩලා නැහැ. දාගන්නකෝ. නිකන් සන්තික දැන් අර උපරිම මාතෘකාව පටන් ගද්දී ප්‍රායෝගිකව උපරිමයක් අවමයක් අහන්නේ මොකද්ද කියලා කියවනේ මේ වගේ ඉඩමක් තියෙනවා ඉඩමෙන් කපල පිට්ටනියක් හදනවා පිට්ටනිය වර්ගඵලයේ උපරිමයක් කියනවා. අන්න ඒ වගේ මම මේ නිකන් කතා කරන භාෂාවේ තේරුමක් වට කියමින් එන්නේ. හරිද? කාලච්ඡේද එකක් හෝ දෙකක් මට හරියට මතකත් නැහැ. දාලා තියෙන සිලබස් එකෙත් පොඩි කොටසක්. අපිට දන්නේ නැහැ කෙටි ප්‍රශ්න තියෙනවා. අර ප්‍රශ්න එක පොඩි අණු කොටසකට අහන්න පුළුවන්. දැන් මේ වගේ රටේ විශේෂ තත්ත්වයක් තියෙන අවුරුද්දකදී අහන එකක් නැහැ. කවදාවත් අහපුත් නැති જાතිය ප්‍රශ්නයක්. මම අපි විෂයක් දාලා තියෙන එකටනේ. අපි ඒක දැනගන්න එපේ. හරිද? හරි. ඔක දාගන්නකෝ. ඊළඟට මම දෙවෙනි උදාහරණ පොඩි කතාවක් ගන්න වක්‍රයක්. A ඉඳන් B දක්වා තියෙන වක්‍රයක් ගන්නවා. මේ වක්‍රය කිසියම් A B දෙක අතරමැද මෙන්න මේ වගේ තැනකදී අපිට මේක C කියලා x සමාන c වලදී සන්තික නොවේ. c විට වක්‍රයේ සන්තතික නොවේ. දාගන්නකො. මෙතන ප්‍රස්ථාරේ කැඩලා තියෙන්නේ. අර්ධයක් කියලා නැහැ. AB කියන එක නොයන්දත් ලොකුට අවුලක් නැහැ. හරිද? වීඩියෝ එක නවත්තන්න ඕනෙත් නැහැ. කොහොම අපි දාගමු. පන්ති ඉන්න විදිහටම නිකන් ලියන් පොඩි පොඩි කොටස්නේ. x සමාන c විට වක්‍රය සන්තික නොවේ. හරිද? ඊළඟට සමහර කඩබින ශ්‍රිත වගේ ඔන්නෝම අර්ධයක් වෙනවා. මෙතනදී අර්ධයක් වෙන්නේ නැහැ. ඔව් අරකට සමාන්තරව කියලා මම ඇන්දේ. මොකක්ද මෙතන ආගේ x සමාන 4 කියමුකෝ. x සමාන 4 විට සන්තතික නොවේ. දාගන්න කොහොම? වීඩියෝ නවත්තන්න ඕනද? කොහොම දාගන්නකො. එතකොට පොඩි සන්තිකයි කියන එකේ අදහස් තමයි වක්‍රයක් කිසියම් ප්‍රදේශයක කැඩලා නැත්තම් සන්තතික වෙනවා. කැඩලා තිබුණොත් සන්තික වෙන්නේ නැහැ. හරිද? කන්ටිනියස්ද නැද්ද කියන කතාව. හරි. දැන් සන්තිකතාවය අපි කතා කරන ඔච්චරයි. ඕක ගණිතය පැත්තෙන් ගන්න. ඒකට කලින් ආයේ සීමාවේ පොඩි පොඩි කාරණා ටිකක් තියෙනවා මතක් කරලා ඉන්න. සීමාවේ පොඩි පොඩි කාරණා ටිකක් තියෙනවා මතක් කරලා ඉන්න. හරිද? අනිත් මේකේදී සමහරවල් බලාපොරොත්තු වෙන මෙහෙම ගාණක් આવොත් මෙහෙමද අපි එහෙම කියනවනේ. කෙරිදම දුර හොයන්නේ මෙහෙමයි. උපරිම හොයන්නේ මෙහෙම කියලා මේකේ එහෙම නෙමෙයි. මේවට කතන්දරයක් මම කියලා. මම මේ කතන්දරයක එක්තරා තැනකට පස්සේ හයිලයිට් කරනවා. නිකන් කතන්දරයක් වගේ මේක අහගෙන ඉන්නයි තියෙන්නේ. මෙහෙම වෙනවලු මෙහෙම වෙනවා. ඒකේ කොතනටද මේක ටාගට් කරන්න කියන එකක් මුලින් කියවෙන්නේ නැහැ. හරිද? සමහර නැත්නම් බලන් ඉන්න සමහර ගාණක් හදන්න නැත්නම් ඒකේ වැඩක් නැහැ නේ. විෂයක් තියෙන්නේ ගාණක් හදන්න නෙමෙයි. මොකද මේ මැත්ස් තියෙන්නේ මේ A level ලියන්නේ. හරිද? අපි A level ලියන්න පාවිච්චි කරාට මැත්ස් කියලා කියන්නේ මේ ලෝකේ විවිධ දේවල් අධ්‍යයනය කරන්න පාවිච්චි වෙන දෙයක්. පාවිච්චි වෙන විශේෂයෙන් වැඩිපුරම පාවිච්චි වෙන දේ තමයි මැත්ස් කියලා කියන්නේ. ඒකේ උසස් පෙළ ගණිතයේදී යම් හරියක් උගන්වනවා. සාමාන්‍ය පෙළ ගණිතයේදී යම් හරියක් උගන්වනවා. 6 වසරේදී යම් හරියක් උගන්වනවා. කැම්පස් එකේ සාමාන්‍ය ෆස්ට් ජෙනරල් ඩිග්‍රියක් කරනවා යම් හරියක් උගන්වනවා. මැත්ස් ස්පෙෂල් එකක් තව ටිකක් උගන්වනවා. මාස්ටර්ස් කරා තව ටිකක් උගන්වනවා. PhD කරනවා තව පැති වලට යනවා. ඉතින් එහෙනම් තව පැති පැති වලට යනවා. ওই වගේ කතාවක් නෙමේ මේකේ තියෙන්නේ. දැන් මේ මෙතනදී එකපාරටම ඍජුව ගාණක් නෙමෙයි මම කියන්නේ. පොඩි කතාවක් කියන්නේ. මේකට අදාළව කතා කියන කතන්දරයක් නෙමෙයි මේ විෂයට අදාළ කාරණයක් කියන්නේ. හරි. දැන් අපි ඔයා ඔච්චර ඔයා මාතෘකාව මොකද දාගන්න බලන් ඉන්න සීමාව. සීමාවේදී අපි කියපු දෙයක් තියෙනවා. ඒක ගොඩාක් සීමාවේදී මතු කරන්නේ නැහැ අපි. දැන් තමයි ඒකේ හරිම මතු කිරීමට එන්නේ. අපි සීමාව උගන්නනද මෙන්න මෙහෙම උදාහරණයක් මම ගන්නෙ. fx සමානයි x ධන 3 වගේ ශ්‍රිතයක් ගන්න මේක. x ධන 3 හරි x ධන 5 හරි මොකක් හරි මෙහෙම ගන්න. අරගෙන මම කියනවා මෙන්න මොකක්ද? මම කියනවා x සමානයි 2ේදී fx කියලා මේ අපි උගන්නපු දේ හරහා යන්නේ නැහැ. x සමානයි 2ේදී fx 5යි.
x දෙකට චුට්ටක් අඩු දෙකට චුට්ටක් අඩු ආසන්න අගයකදී fx බලන x සමාන 1.9 දී ඔයා fx බලනවා. හරිද නෑ. x තව චුට්ටක් දෙකට ආසන්න අගයක් දානවා. 1.99 දානවා. fx එනවා 4.99. අපිට දෙනවා x දෙකේදී fx 5යි x 1.x ටික ආසන්න අගය 4.9 කියලා. තව ටිකක් ආසන්න fx තව ටිකක් 5ට ආසන්න වෙනවා. මම x තව ටිකක් දෙකට ආසන්න කරනවා. 1.99 දානවා. එතකොට fx 4.999ක් කියන. එතකොට fx තව ටිකක් 5ට ආසන්න වෙනවා. 5 දෙකට වැඩි පැත්තෙන් දාන x සමාන 2.1 දානවා. fx 5.1 x 2.1 චුට්ට අඩු වගේ 2.01 දානවා. fx 5.01 x 2.01 දානවා. fx 5.01 දානවා. ඔයාලට තේරෙනවා x කියන එක දෙකේදී fx 5 x දෙපැත්තෙන්ම දෙකට ආසන්නදී x දෙකට අඩු සහ වැඩි කියන දෙපැත්තෙන්ම දෙකට ආසන්නදී fx දෙපැත්තෙන්ම කීයට ආසන්න වුණාද? fx දෙපැත්තෙන්ම 5ට ආසන්න වුණා. ඕක අපි ඕකම මේ සීමා උගන්නපු විදිහටම කියන්නේ. එකෙන් හරහා තමයි මේ කතාවට ගන්න යන්නේ. x වල අගේ fx අගේ සංසන්දනය කරොත් x සමානයි 2ේදී fx 5යි. x දෙකට ආසන්නදී මේ පැති දෙකෙන්ම fx දෙපැත්තෙම 5ට ආසන්න වෙනවා නම් අපි කියනවා x සමානයි 2ේදී fx වල සීමාව 5ක් කියලා කියනවා. x දෙපසින්ම අපි කොහොම නිකන් ලියන්නේ නැහැ. කියන්නේ ඕක මේ ටික ලියන fx x දෙපසින්ම දෙකට ආසන්න වන විට fx දෙපසින්ම 5ට ආසන්න වෙයි කියලා නෝ එළියට තියෙන්නේ. එහෙනම් අපිට කිව්ව හැකි ලිමිට් එක x දෙකට ආසන්නයේදී fx 5ට ආසන්නයි කියලා කියනවා. හා. එතකොට මේ සීමාවක් අපි කරන්නේ සීමාවක් පවතින නම් x කියන අගයක් දෙපැත්තෙන්ම යම්මගයකට ආසන්න වෙද්දී x කියන එකක් දෙපැත්තෙන්ම යම්මගයකට ආසන්න වෙද්දී fx දෙපැත්තෙන්ම එමගයට ආසන්න වෙනවා අපි කියනවා සීමාවක් පවතිනවා කියලා කියනවා. අපි සීමා කියන මාතෘකාවේදී කරන්නේ සීමාවක් පැවතීම ගැන නෙමෙයි කතා කරන්නේ පවතින සීමාවල අගයන් හොයන එක. ඒතර අපි මේක කියලා මේක ගැන වැඩි මතු කරන්නේ නැහැ නිකන් යනවා. අපිට සීමාව කියන මාතෘකාවේදී සීමාව පවතිනවද නැද්ද කියලා හෙවිල්ලක් නැහැ. ඒතර කරන්නේ සීමාව පවතිනවා. ඒකේ උත්තරය හොයන එක තමයි සීමාව මාතෘකාවේදී කරන්නේ. සීමා ගණන් වලදී. දැන් මේ කතාවට පිවිසෙන්නේ සීමාව පවතිනවද නැද්ද කියන එක තමයි මේ කතාවට එන්න යන්නේ. හරි. දැන් සම්තිකතාව කියලා මාතෘකාවද මේ කියන්නේ පොඩි හැඳින්වීමක් කරා. දැන් ඔයා චූටි මාතෘකාවක් දාගන්න සීමාවක් පැවතීමට අවශ්‍යතාවය කියලා. සීමාවක් පැවතීමට අවශ්‍යතාවය. සීමාවක් ওই මාතෘකාවේ පොඩි යන මාතෘකාව සීමාවක් පැවතීමට අවශ්‍යතාවය. ඒ අර්ථ ලියන්න x කිසියම් අගයකට ආසන්න වීමේදී x කිසියම් අගයකට ආසන්න වීමේදී x කිසියම් අගයකට ආසන්න වීමේදී fxට කිසියම් අගයක් පැවතීමට fxට කිසියම් අගයක් පැවතීමට fxට කිසියම් අගයක් පැවතීමට වරහන් ඇතුලේ fxට සීමාවක් පැවතීමට වරහන් ඉවරයි අවශ්‍යතාවයේ සලකා බලමු. හරිද? මගේ මාතෘකා ටික තියෙනවා. තියලා මම ඒකම අපොත් අපි පොඩ්ඩක් රවුන්ඩ් කරලා ලිව්වා. තව කතාව පොඩ්ඩක් ඒකට එන්න. හරි. සීමා පදර කියන්නේ x වල කිසියම් අගයකදී fx ට සීමා පද. එතකොට x වල කිසියම් අගයකදී fx අගයක් තියෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ කියලා කියන්නේ. මේක තමයි කතාව.
ඔව් හරිම කතාව කිසියම් එක්සල අගයකදී fx ට සීමාවක් පවතින නම් x කෙනෙක් කෙනා දෙපැත්තෙන්ම එමාගේට ආසන්න වෙදී. ඒ කියන්නේ යාට අඩු සහ වැඩි කියන දෙපැත්තෙන්ම එමාගේට ආසන්න වෙදී fx දෙපැත්තෙන්ම එමාගේට ආසන්න වෙනවා අපි කියනවා x වල මෙන්න මේ යාගේදී fx ට සීමාවක් තියෙනවා. සීමාවක් තියෙනකොට x වල මේ යාගේදී මේ fx අර්ධයක් වෙනවා කිව්වත් එකයි. හරිද? මේ x අඩු පැත්තෙන් එන එකට අපි නමක් කියනවා වමත් සීමාව කියලා. අඩු පැත්තෙන් ඒ කියන්නේ x දෙකට ආසන්න අඩු පැත්තෙන් එනකොට fx අපි වෙන අන්න ඒකට කියනවා අපි වමත් සීමාව කියලා. x දෙකට වැඩි පැත්තෙන් fx වෙන එකට අපි කියනවා දකුණත් සීමාව කියලා කියනවා. වමත් සීමාව දකුණත් සීමාව. ඔය වචනේ අපි සමහරට කියලා ඇති. ඒක ලොකුට අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද සීමා ගණන් වලදී කියන සීමාව අගයක් තියෙනවා. අගය හොයන එක තමයි මේ දැන් සීමාව පවතිනවද කියන තමයි කියමින් එන්නේ. හරි. වමත් සීමාව කියන්නේ x යම් අගයකට අඩු පැත්තෙන් ආසන්න වීම දකුණත් සීමාව කියන්නේ යම් අගයකට වැඩි පැත්තෙන් ආසන්න වීම. හරි. ඔව් අහන් ඉන්න. දැන් අපි කියපු කතාවේ fx සමාන මොකක් හරි කියලා ශිතයක් ගත්තාම x සමානයි දෙකේදී fx බැලුවා x දෙකට ආසන්න අඩු වගේ දාලා මේ අඩු පැත්තෙන් fx එවීම මෙතන වමත් සීමාව කියන්නේ. හරිද? මේ x වැඩි පැත්තෙන් fx වෙනවා. ඒතරට මේ උදාහරණ අර කරපු එකමයි මේ ලියන්නේ මම. ඔයාලට තේරෙනවා x ලගේ දෙපැත්තෙන්ම පහට ආසන්නදී fx දෙපැත්තෙන්ම x ලගේ දෙපැත්තෙන්ම දෙකට ආසන්නදී fx දෙපැත්තෙන්ම පහට ආසන්න වුණා. අන්න අපි කියන x মানে දෙකේදී fx සීමාවක් තියෙනවා කියලා කියනවා. හරි. දාලා ලියන්න පල්ලෙහෙන්. මේක දාලා පල්ලෙහෙන් ලියන fx සමානයි x ධන 3 ශ්‍රිතය සලකමු. fx සමාන x ධන 3 ශ්‍රිතය සලකමු. කියලා දාලා ඊට පල්ලෙහෙන් ලියන්න බෝඩ් එකේ විතර x දෙකට ආසන්න වන විට x දෙකට ආසන්න වන විට fx ට සීමාවක් පවතීදයි බලමු. fx සීමාවක් පවතීදයි බලමු. කියලා ඔබ බෝඩ් එකේ විතර දාගන්න මෙහෙම. මොකද මේක අසමනේ ආසාවික පාඩට තියෙන්නේ මේක නිකන් තියරි කොටසක් නිකන් කතන්දරේ අහන් ඉන්නේ හැම පාඩම එකම විදිහට ගලා යනකොට කතාව තේරෙනවා. එහෙම ගැටලුවක් වෙන්නේ තේරුම් කරන්න පුළුවන් ගණන් හදන්න පුළුවන්. සමහර එක වගේ අර ප්‍රායෝගික භාවිතයක් එහෙම වැඩි එක පාඩට පේන්නේ නැහැ මේක ඇතුලේ. හා fx සමාන x ධන 3නේ. x සමානයි 2 විට fx පහයි. x දෙකට චුට අඩු වගයක් දාලා fx බලනවා. ඔය ටික දාගන්නකො සීමා කාලෙත් ඔය වගේ අපි දැම්මා. දාගන්නකො ඔය ටික කොහොම. වීඩියෝ නවත්තන්න උනොත් නැහැ. කොහොම දාගමු. හරිද? fx x ධන 3යි x සමාන 2ට ආසන්න වෙද්දි දෙපැත්තෙන්ම fx දෙපැත්තෙන් පහට ආසන්න වෙනවා. x දෙපසින්ම දෙකට ආසන්න fx දෙපසින්ම පහට ආසන්න වේ. දාගන්න දාන. ඒ නිසා ඔයාලට පරක් වුණාම ඔය වීඩියෝ එක නවත්තලා ලියා ගන්න ඕනේ.
එහෙනම් කියන්න x දෙකට ආසන්න වෙන්නේ fx සීමාවක් පවතිනවා කියලා කියන්න පුළුවන්. x කිසියම් දෙපැත්තකම මගේට ආසන්න fx දෙපැත්තෙන් මගේට ආසන්න අපි කියනකට සීමාවක් තියෙනවා කියලා කියනවා. ඒ සීමාව තමයි එහෙනම් ඒ සීමාව අපිට ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. ඔය ටික වීඩියෝ එක නවත්තලා ලියා ගන්න කඩපාඩු තියෙන ළමයි. අපි ඔකදී මේ නම් දෙකක් කියනවා. වමත් සීමාව කියලා කියන්නේ x දෙකට අඩු පැත්තෙන් මේක ඍණ කියලා නේ කියන්නේ දෙකට අඩු පැත්තේදී fx ලාගේ පහට ආසන්න වුණා. මේ x දෙකට අඩු පැත්තේදී fx ලාගේ පහට ආසන්න වුණා. පහ නෙමෙයි. දකුණත් සීමාව කියලා කියන්නේ x දෙකට වැඩි පැත්තේදී දෙකට චූට්ටක් වැඩි පැත්තේ මේ දෙක දන්නේ දෙකට වැඩි පැත්තේදී fx ඒත් පහට ආසන්න වුණා. මේ අරකම මේ දෙපැත්තෙම x දෙකට ආසන්න නෙමෙයි දෙපැත්තෙම එක මගට තමයි ගියේ. එහෙනම් අපිට කිව්ව හැකි ඉස්සලා මේක ඉවරයිනේ මේක බලන් ඉන්නේ. එහෙනම් අපිට කිව්ව හැකි x දෙපැත්තෙම දෙකට ආසන්න එක වමත් සීමා නැත්නම් ලිමිට් එක x දෙකට අඩු පැත්තේදී fx ලාගේයි